සම්බුදු සරණයි සදහැවතුනි. ඉවසීම ලොව ඇති උතුම්ම තපස බවත්, ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ජයගත හැකි බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ධර්ම මනසිකාරයෙන් යුතුව ඔබගේ දිවිමඟ සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබහට කුසලානිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා රක්වාන පොතුපිටිය කත්ලාන පදිංචි රංජනී ජයසේකර, චන්ද්‍රිකා ගංගාරාණි, රේණුකා වසන්ති සහ තරංගා ප්‍රියදර්ශනී යන දියණිවරුන් ඇතුළු බෑනවරුන් සහ මුණුබුරු මිනිබිරියන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලෝව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ සක්දෙව් මහ රජාණන් වහන්සේට. දෙවිඳුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානින්. කෙනෙකුට ඉඩමක් කඩමක් ඇඳගන්න වස්ත්‍රයක් පොතක් පෑනක් පැන්සලක් දෙනවට වඩා ඒ අයට තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන්න පුළුවන් නම් අපට ආන්ගේ දානමය පින්කමම බොහොම ශ්‍රේෂ්ඨයි. සද්ධර්ම ශ්‍රවණය සිදු කරමින් සංසාර සාගරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන ඔබ හැමෝම තනිවම සසරින් එතර නොයා තව බොහෝ පිරිසක් මේ සසරින් එතර කරවන්න ඕනි කියන අනුකම්පාවෙන් අද බෞද්ධ රූපවාහිනිය තුලින් මුළු මහත් ලෝක ධාතුව පුරාවටම දහම් අමාවැසි වස්සවන්නට මුළු මහත් ලෝකේ පුරාවටම ධර්මයේ විසුරුවා හරින්නට ධර්මයේ දානය කරන්නට කටයුතු සෝදානම් කළා. ඒ තුලින් ඔබ හැමෝම මහා ධර්ම දානපතියෙන් බවට පත් වෙනවා. සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා බණ අහන ලොකු කුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. එහෙනම් මේ බලාපොරොත්තුෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. එහෙමනම් මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව පියාණන් වහන්සේ පැහැදිලි කළා. එමනම් අද අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් වූ කුසලය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කර ගනිමු.
පින්තුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ තවත් එක ශ්‍රී මුඛ දේශනාවක්. නිදාය දණ්ඩං භූතේසු තසේසු තාවරේසු ච යෝන හන්ති න ඝාතේති තං අහං බ්‍රෝමි බ්‍රාහ්මණං. මේ තමයි ගාථා රත්නය. මේ ගාථා රත්නයේ ආශ්‍රයෙන් ධර්ම කාරණා ටිකක් අපි අද සාකච්ඡා කරන්න උත්සාහ කරමු. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නයෙන් පැහැදිලි කළේ බිය සහිත වූද බිය රහිත වූද, ඒ කියන්නේ බය ඇති බය නැති යම් සත්වයෙක් කෙරෙහි දඬු මුගුරු බහා තැබුවේද, ඒ කියන්නේ යම් කෙනෙක් ඉන්නවා ඔහු බය ඇති බය නැති මේ සියලු සත්වයින්ට මම ගහන්නේ නෑ, මම පීඩා පමුණුවන්නේ නෑ, මම දඬුවම් කරන්නේ නෑ, එහෙම කියලා හිතලා ක්‍රෝධය නැති කරලා දාලා දඬු මුගුරු පැත්තකින් බහා තබයිද, යමෙක් කිසිම කෙනෙක්ව ඝාතනය කරන්නේ නැද්ද, ඝාතනය කරවන්න තව කෙනෙක්ව යොදවන්නේ නැද්ද, ආන් ඔහුට මම බ්‍රාහ්මණය කියලා කියනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය තුළින් කාරණා පැහැදිලි කළා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණය කියලා කිව්වේ කාටද? කිසිම කෙනෙකුට අබමල් රේණුවක තරම්වත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. එහෙනම් ගහ ගන්නවා, බැන ගන්නවා, නිඳා කර ගන්නවා, අපහාස කර ගන්නවා, චෝදනා කර ගන්නවා, මේ දේවල් මේ සමාජයේ බොහොම බහුලයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ බ්‍රාහ්මණය කියලා කියන කෙනා කවදාකවත් තව කෙනෙකුට පීඩා පමුණුවන්නේ නැහැ. තව කෙනෙක් ලව්වල තව කෙනෙකුට පීඩා පමුණුවන්නේ නැහැ. තමන් පීඩා පමුණුවන්නේ නැහැ. ආන් ඒ කෙනා බ්‍රාහ්මණය කියලා සඳහන් කළා. එhmenan කවුද මේ බ්‍රාහ්මණය කියලා කියන්නේ? මෙතනින් සඳහන් කරන්නේ බ්‍රාහ්මණය කියලා මහරහතන් වහන්සේ නමකට. එහෙනම් බ්‍රාහ්මණය කියන්නේ මහරහතන් වහන්සේට. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්මයේ දේශනා කළේ රහතන් වහන්සේ නමකට හොඳටම තැලූ එක පෞකාර මිනිසෙක් අරමුණු කරගෙන. නම් රහතන් වහන්සේ නමකට හොඳටම ගහපු බැනපු මිනිසෙක් අරමුණු කරගෙන. එක ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් අරගෙන දුර ඈත ප්‍රදේශයකට ගිහිල්ලා කැලේට ගිහිල්ලා බණ භාවනා කළා. දුප්පත් අහිංසක මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ගෙන් දාන ටිකක් අරගෙන පිණ්ඩපාති ගිහිල්ලා ඒ දානෙන් යැපිලා තමන්ගේ පණ කෙන්දත් රැකගෙන දුප්පත් මිනිස්සුන්ටත් පින් කරගන්න අවස්ථාවක් දීලා උන්වහන්සේ ඒ ලැබලා දෙන ආහාර ටික වළඳලා කැලේට වෙලා බණ භාවනා කරලා රහත් බෝධිය ලබා ගත්තා. සසරින් එතර ගියා. බොහෝම සතුටින් සසරින් එතර ගියපු නිසාම මම මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට ගිහින් කියන්න ඕනේ. රහතන් වහන්සේට හිතක් පහළ වුණා. මම රහත් වුණා කියලා භාග්‍යතුන් වහන්සේට ගිහින් කියන්න ඕනේ. රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට තැන් තැන් වල කියන්නේ නැහැ මං රහත් කියලා. භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා.
එහෙනම් ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේට කියන්න ඕනේ. මොකද මේ සංසාර සාගරයේ තරණය කරන්න මග කියලා දුන්නේ ඒ උත්තරීතර මහෝත්තමයන් වහන්සේ. උන්වහන්සේට මම කිව්වත් නැතත් උන්වහන්සේ දන්නවා මම සසර නිමා කරලා ඉන්නේ කියලා. නමුත් එහෙම කියලා උන්වහන්සේට ගෞරව පූජාවක් කරන්න ඕනේ. ඒ නිසායි රහතන් වහන්සේ හිතන්නේ මම දැන් රහත් වුණා කියලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා උන්වහන්සේට කියන්න ඕනේ. හුඟා කාලයක් කැලේට වෙලා කමටහන් වැඩුවා. අනන්ත අප්‍රමාණ වීරියෙන් සසරින් එතර යන්නයි මේ වෑයම් වැඩුවේ. භාග්‍යතුන් වහන්සේගේ වචනෙට හික්මුණ නිසා හුඟක් දුක් විඳලා සසර තරණය කළා. මන් දැන් යනවා භාග්‍යතුන් වහන්සේට කියන්නේ කියලා කැලින් එළියට බැහැලා මේ රහතන් වහන්සේ පියවරින් පියවර භාග්‍යතුන් වහන්සේ දකින්ද අඩී තිබ්බා. මෙතන කාරණාවක් සඳහන් කරන්න ඕනේ. ඒක මේ ධර්ම දේශනාව ඇතුලේ සඳහන් වෙලා නැහැ. ධර්මයේ සඳහන් කරලා තියෙනවා ධම්ම කියන සූත්‍රයේ පළවෙනිම ගාථා රත්නේ සඳහන් කරනවා තමන්ගේ ගුරුවරුන්ට. මේ ගුරුවර කියන වචනය සංස්කෘත භාෂාවෙන් බිඳිලා එන්න පුළුවන් වචනයක්. හරි විදිහට නම් අපි භාවිතා කරන්න ඕන වචනය ආචාර්ය කියන වචනය. පාලියේ බොහෝ වෙලාවට සඳහන් වෙලා තියෙන්නේ ධර්මාචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, ආචාර්යයන් වහන්සේ. ඒ ආදී වශයෙන් තමයි බොහෝ වෙලාවට සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් සඳහන් කරලා තියෙනවා ධර්මාචාර්යයන් වහන්සේ යම් කෙනෙක් යමෙකුට සංසාර සාගරයෙන් එතර යන්න ධර්මයේ උගෙන්වුවද, ධර්මාචාර්යයන් වහන්සේ නමක් වශයෙන් ඉඳගෙන හරි සසරින් එතර යන්න මග කියලා දුන්නද, ආන්ගේ කියලා දුන්න ගුරුවරයන් වහන්සේට, ආචාර්යයන් වහන්සේට හරියට උපස්ථාන කළ යුතුයි. කොයි වගේද? උවටෙන් කළ යුතුයි, අනුග්‍රහ කළ යුතුයි. හරියට කොයි වගේද? දෙදෙව් ලෝට අධිපති සක් දෙවිඳුන්ට අනිකුත් දෙවිවරු යම්සේ උපස්ථාන කරනවද? චාතුරු මහා රාජිකේ තාවතින්සේ මේ දෙව්ලොව වාසී දෙවිවරු කොයි ආකාරයෙන් උපස්ථාන කරනවද සක් දෙවිඳුන්ට? ආන්ගේ ආකාරයෙන් තමන්ගේ ගුරුවරයව පෙදිය යුතුයි කියලායි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් තමන්ට දහම් පදයක් හරි කියලා දෙන්න ගුරුවරයව ශ්‍රේෂ්ඨ ආකාරයෙන් පිළිදිය යුතුයි කියන එකයි මේ සඳහන් කරන්නේ. ඒකට හොඳම උදාහරණයක් මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ මේ ශාසනය බාරගන්න ඉතපු උත්තමයන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ මහ ශ්‍රාවකයන් වහන්සේ වෙලා කාරණා සඳහන් කරනවා මේ ශාසනය කොයි තරම් ලස්සනයිද පිණුතුනි. ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගෙන් සැනසුනාම සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට යම් ආකාරයකින් උපස්ථානයක් සිද්ධ කළාද ඒ උපස්ථානය අවසන් කරලා ඊළඟට යනවා නම් යන්නේ අස්සජි මහරහතන් වහන්සේ ළඟට කියලා. ඒකට හිතන්නකො මේ කාරණාව. භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන ධර්මය හොයාගෙන ගිහි කාලේ ඉස්සෙල්ලාම ගමනක් යනකොට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ අලුත පැවිදි වුණ අස්සජි ස්වාමීන් වහන්සේ. එතකොට ධර්ම කාරණා කීපයක් කියලා දීලා ඒ කීපය අහගෙන භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේලාගෙන් සසර තරණය කළා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙලා. ඒ බණපද කීපේ කියලා දුන්නට මුළු ජීවිත කාලය පුරාවටම උපස්ථාන කළා. භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා නම් ඊළඟට හොයාගෙන ගිය අස්සජි මහ රහතන් වහන්සේ. මේ ශාසනයේ
භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ. උතුම් වූ ධම්සේනවියන් වහන්සේ. අපිට හිතන්නවත් පුළුවන්ද? ආචාර්ය ගෞරවය, ගුරු ගෞරවය, ධර්මයේ කියලා දුන්නට තියෙන ගෞරවය. කාරණා සඳහන් කරනවා. උපස්ථාන කරන්න යනකොට අස්සජි මහරහතන් වහන්සේ ප්‍රදේශයේ වැඩ නොහිටියොත් උන්වහන්සේ වැඩ ඉන්න දිශාවට ඒ පැත්තට හැරිලා දන ගහලා පසඟ පිහිටුවල වන්දනා කරනවා කියලා. ඒ දිශාවට නමස්කාර කරනවා. දූරතෝව නමස්සන්ති, දොරින් හිටියත් ආචාර්යයන් වහන්සේට නමස්කාර වේවා කියලා. හිතන්න පින්නතුනි, පස්සේ කාලේ සමහර භික්ෂූන් වහන්සේලා මේක දැකලා චෝදනාත් ගොනු කළා. මොනවද ඒ චෝදනා? ගිහි කාලේ තිබුණ පුරුද්ද ශාසනයටත් අරගෙන ඇවිල්ලාද කොහෙද? මොකද උන්වහන්සේලා දන්නේ නැහැ මේ මහා ශ්‍රාවකයන් වහන්සේ ගුරුම් පුදුනවා කියලා. ඒ නිසා චෝදනා ගොනු කළා. බ්‍රාහ්මණ වංශයේ තියෙන සදිසා නමස්කාරය බුද්ධ ශාසනයටත් අරගෙන ඇවිල්ලාද කොහෙද? ඒ පුරුද්දට වෙන්න ඇති මේ දිසා නමස්කාරය කරන්න කියලා හිතුවා. එහෙම හිතනකොටම බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් එතන පහළ වෙලා මහණුන්ට මතක් කළා, මහණෙනි මේ දිසා නමස්කාරය කරනවා එහෙම නෙවෙයි. මේ කරන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ වන්දනා කරන එකයි. ඒ දිසාවට නමස්කාර කරන්නේ. දොරින් හිටියත් වන්දනා කරන්න කිව්වා. එහෙමනම් හිතලා බලන්නකෝ, මේ මහරහතන් වහන්සේ තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේට කියන්නේ ගෞරව පූජාවක් විදිහට වන්දනා කරන්න, බුදුන් පුදන්න පේවරක් තියාගෙන කැලින් එළියට එනවා. පිටිපස්සවත් බලන්නේ නැතුව ඉඳුරන් দমনය කරගෙන බොහෝම භික්ෂුවකට කැපසරු වෙන විදිහට මහපාරය ඇවිදගෙන යනවා. මේ අතරතුර මේ කැලේ අයින තිබුණ එක ගෙදරක එක බිරිඳකුයි ස්වාමියෙකුයි රණ්ඩු සරුවල් වෙලා. බිරිඳ බයිනවා ස්වාමියාට, ස්වාමියා බයිනවා බිරිඳට. දැන් මේක මේ දෙන්නටම සංසිඳු ගන්න බෑ. දෙන්නම ගහගෙන බැනගෙන තරහ ගිහිල්ලා වැඩිපුරම කේන්ති ගිහිල්ලා බිරිඳ ගෙදරින් එළියට බහැලා පාර දිගේ මං ඔළුව හැරුණතේ යනවා කියලා යන්න පටන් ගත්තා. මෙහෙම යනකොට ඇය දැක්කා ඇයට අඩි කීපයක් ඉදිරියෙන් භික්ෂුන් වහන්සේ නමක් පාර ගමන් කරනවා. දැන් කවුද මේ භික්ෂුන් වහන්සේ? අපි අර සඳහන් කරපු මහරහතන් වහන්සේ. ඇය කල්පනා කළා දකින්න හිත පහදවනවා. මම උන්වහන්සේ පිටිපස්සෙන් යනවා. එහෙම හිතුවා. නමුත් මේක රහතන් වහන්සේ දන්නේ නැහැ. රහතන් වහන්සේ පිටිපස්සවත් හැරිලා බලන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ පුදන්න වඩනවා. කේන්ති යම් තරමක් සංසිඳුවගෙන ස්වාමියා බැලුවා කොමගේ බිරිඳ. බලනකොට බිරිඳ ගෙදර නැහැ. බිරිඳ ගෙදර නැති නිසා හිතනවා එහෙමනම් වෙන කොහෙවත් යන්න විදිහක් නැහැ නේ. මාත් එක්ක අමනාප වෙලා මාත් එක්ක කේන්ති අරගෙන මාව ආයෙ ඕනේ නැහැ කියලා එයාගේ අම්මා තාත්තා ගාවට එයා ගිහිල්ලා එක්කන් එන්න ඕනි කියලා පාරට බැහැලා ගෙදර යනවා. ගෙදර යනකොට දකින්නවා අර මහරහතන් වහන්සේ පිටිපස්සෙන් මේ කාන්තාව යනවා. මහලුකු කේන්තියක් ඇති වුණා. කේන්තියක් ඇති වෙලා දූවල ගිහිල්ලා අල්ලගත්ත රහතන් වහන්සේ. අල්ලගෙන අත්පා බැඳලා දැන් කේන්තිය පිට කරන්න ලැහැත්ති. බිරිඳ ළඟට ඇවිල්ලා අඬනවා, ස්වාමීනි උන්වහන්සේට නිඳා කරන්න එපා. ස්වාමීනි උන්වහන්සේට ගහන්න එපා. උන්වහන්සේට බනින්න එපා. ඔබ ඒ සූදානම් වන්නේ උන්වහන්සේට තලන්න පෙලන්න නේද? ඕක කරන්න එපා. උන්වහන්සේ නිර්දෝෂී. මම උන්වහන්සේ පස්සෙන් ගියේ. උන්වහන්සේ හැරිලවත් බැලුවේ නෑ. උන්වහන්සේ දන්නෙත් නෑ
මෙහෙම අසුවල් කාන්තාවක් පිටිපසින් එනවා කියලා. මමයි උන්වහන්සේ පිටිපසින් ගියේ. පැහැදිලා. නැතුව වෙන කාරණාවකට එහෙම නෙවෙයි කිව්වා. නමුත් කේන්තියෙන් වෙවුලමින් ඉන්න මිනිහට මේ කියන කිසි කාරණාවක් පිළිගන්න ඕනුනේ නෑ. තමන්ගේ බිරිඳ කෙරෙහි තියෙන දැඩි තණ්හාව, දැඩි රාගයත් එක්ක, දැඩි ආදරය සෙනෙහසත් එක්ක ආපු කේන්තියත් එක්ක බයිනවා තමන්ගේ බිරිඳට. තේ හිතන්නේ මං නුඹව විශ්වාස කරයි කියලාද? මට තීව විශ්වාස නැහැ. නමුත් නුඹට දඬුවම් කරන්න ඕනේ. නුඹට කරන්න ඕනේ දඬුවම මේ භික්ෂුවට කරන්න ඕනේ. එහෙම හිතුවා. ඒකට මෙතන සඳහන් කරනවා මේ භික්ෂුවට නුඹට කරන්න ඕන දඬුවම මේ භික්ෂුවට මන් දෙනවා දැන්. ඒකට මෙතන සඳහන් කරනවා භික්ෂුන් වහන්සේ නමක් කියලා කිව්වහම අතක් පයක් තව කෙනෙකුට විරුද්ධව ඔසවන්නේ නැහැ. දණ්ඩක් මුගුරක් අතට අරගන්නේ නැහැ. ඒකට බලන්නකො මේ ශාසනය කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියලා. එමනම් මේ භික්ෂුන් වහන්සේ දඬුවම් දෙනවා. ලොකු විශාල පොල්ලක් අරගෙන මහරහතන් වහන්සේට ගහනවා පුදුම විදිහට. කාරණා සඳහන් කරනවා කොයි තරම් ගැහුවද කියනවනම් අතෙන් කටින් ලේ දානකම් ගැහුවා. ඒ විතරක් නෙවෙයි මහරහතන් වහන්සේගේ මුළු ඇඟම තැලිලා, තැලිච්ච තැන් වලින් මස් ඉදිමිලා නිකන් ගෙඩි එළියට ඇවිල්ලා වගේ. මහරහතන් වහන්සේට කොයි තරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඉවසාගෙන හිටියා. ඉවසීම කොයි තරම් ශ්‍රේෂ්ඨ කාරණාවක්ද? මහරහතන් වහන්සේ ඉවසාගෙන හිටියා. ගහලා සිවුරුත් කඩලා බිඳලා දාලා තමන්ගේ බිරිඳව අරගෙන පුළුවන් තරම් ඉක්මනින් මේ මිනිහා මෙතනින් යන්න ගියා. දැන් කොහෙවත් නැති දෙයක් මහරහතන් වහන්සේට උනේ. පස්සේ මෙතෙන්ට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා යන ගමන් මහරහතන් වහන්සේව දැකලා උන්වහන්සේ රහත් කියලා ඒ භික්ෂුන් වහන්සේලා දන්නෙත් නෑ. විහාරයට එක්කරගෙන ගිහිල්ලා තුවාල වලට බේත් කළා. උණු වතුර අරගෙන තැව්වා. උපස්ථාන කළා. උදව් කළා. උදව් කරන ගමන් මේ භික්ෂුන් වහන්සේලා අහනවා මොකක්ද ඔබට උනේ? ඒ වෙලේ මතක් කළා ඇවැත්නි මෙහෙම කාරණාවක් වුණා. ඒ වෙලේ ඇහුවා ඔබට කේන්ති එහෙම ගියේ නැද්ද මේ මිනිහා කෙරෙහි කියලා. ඒ වෙලේ මතක් කළා ඇවැත්නි නෑ මට කේන්ති කියන්නේ. මම කේන්තිය පාලනය කරලානේ තියෙන්නේ. ඒ නිසා මට කේන්ති යන්නේ නැහැ. එහෙම කිව්වයින් පස්සේ මේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට මේක අදාහ ගන්න බැරුව ගියා. උන්වහන්සේලා හිතුවා මේ කියන්නේ මේ රහත් වෙලා කියලායි කියන්නේ කියලා උන්වහන්සේලා හිතුවා. බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි සාමාන්‍ය භික්ෂුවක් රහත්යයි අඟවනවා ස්වාමීනි කිව්වා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි මගේ පුතුණුවන් බොරු කියන්නේ නැහැ. රහතන් වහන්සේලා කියන්නේ දඬු මුගුරු අතේ තියාගෙන ඉන්න අය නෙවෙයි. කෝටු, අවියායුධ, දඬු මුගුරු, පොළු මේ සියල්ලම පැත්තකින් බහා තබාපයි. උන්වහන්සේලා කවමදාක්වත් බොරු කරන්නේ නැහැ. කේන්ති ගන්නේ තරහ කරන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. අනිත් අයව තරහ ගස්සන්නෙත් නැහැ. අනිත් අයට විරුද්ධව ක්‍රියා කරවන්න එක යොදවන්නෙත් නැහැ. එහෙම කියලා මං ඉහත සඳහන් කරපු ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. කේන්තිය මාව ඊළඟට එක් කරගෙන යන්නේ කොහෙටද කියලා කෙටියෙන්ම කිව්වොත් නිරේට. මට කේන්ති යනවා නම් මට තරහ යනවා නම් ඒක අනිත් අයගේ වැරද්දක් නෙමෙයි ඒක මගේ වැරද්දක්. වෙනතන මේ මගේ ඇඟ ඇතුලේ
නිදාගෙන ඉන්නවා රාග, දේශ, මෝහ කියන මහ දරුණු විෂගෝර සර්පය 3 දෙනා. නිදාගෙන ඉන්නේ. කොහෙන් හරි රස්නයක් දැවුනොත් සමහරට නැගිටින්න පුළුවන්. එතකන් මං කියනවා මට තරහ යන්නේ. මට ලෝභකමක් නැහැ. මට දේශයක් නැහැ. එතකන් අපි කියනවා මොකද මමවත් දන්නේ නැහැ මගේ ඇඟ ඇතුලේ නිදාගෙන ඉන්නවා මේ මහ දරුණු සර්පය 3 දෙනා කියලා. නමුත් සුදුසු අවස්ථාව ආපු ගමන් ඒක පාරම නැගිටිනවා. අපි කියන්නේ මා හොඳට හිටපු මිනිහෙක් නේ ඒක පාරම කේන්ති ගත්තනේ. හොඳට හිටපු කෙනෙක් නේ. කොහොමද එහෙම වුනේ? අපි එහෙම කතා කරනවා. කේන්ති ගත්තාම මොකද වෙන්නේ? සිහිය විකල් වෙනවා. තරහව වැඩි වෙන්න වෙවුලන්න පටන් ගන්නවා. ගෙදර බඩු මුට්ටු පොලේ ගහන්න පටන් ගන්නවා. එහෙම නැතිනම් තමන්ටම නිඳා කරගන්නවා. තමන්ට තමන්ම අපහාස කරගන්නවා. කේන්ති අරන් ඉන්න අය කෙරෙහි දණු මුගුරු අරගෙන අහුවෙන එකෙන් හැරුණ පැත්තට දමල ගහන්න පටන් ගන්නවා. අනිත් අය ඇවිල්ලා කොයි තරම් සනසුම්දායක වචන කිව්වත් ඒව අහන්න නම් ඕමනාවක් නැහැ. වෙවුලනවා. කේන්තිය කියන ගින්නෙන් පිච්චෙනවා. එතකොට කේන්තිය මට දැන් ඇවිල්ලා කේන්තිය මම පිට කරනවා. ඉතින් කේන්තිය ආපුවම අපි කරන්නේ මොකද්ද? කේන්තිය පිට කරන එකනේ. තරහව පිට කරනවා. තරහව පිට කරනකොට මට මොකද වෙන්නේ? යහපතක් වෙනවද? නෑ. මට කවදාකවත් යහපතක් වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ කේන්තිය පිටින් කෙනෙක් මැරිලා ගියොත් ඊළඟට ඔහු උපදින්නේ කොහේ කියලා කිව්වද? තරහව පිටින් කෙනෙක් මැරිලා ගියොත් දේශනා කළේ අනන්ත ප්‍රමාණ නිරයන් වල සැරිසරලා දුක් විඳලා ඊළඟට දරුණු විෂ සහිත සත්වයින් බවට පත් වෙලා උපදිනවා කියලා දේශනා කළා. එහෙනම් මේ විෂ සහිත සත්වයින් කිව්වහම ගෝනුසු, පත්තෑයෝ, මාපිලෝ, විෂගෝර සර්පයින්, පොළොංගු, කරවලයෝ ආදීමි ඇඟේ විෂ තියාගෙන ඉන්න සත්තු බවට පත් වෙලා උපදිනවා කවුද? කේන්තිය පිටින් මැරිලා යන අය. එතකොට හිතන්නකෝ. දැන් මට කේන්ති යනවාද? අනිත් අය නිසා මට කේන්ති යන අවස්ථාවක් තියෙනවා. දැන් මම වාහනයක නැගලා ගමනක් යනවා. මට මාව පහු කරගෙන නිකරුණේ නිදහසේ යන මට මාව පහු කරන්න වෙනම වාහනයක ඇවිල්ලා ඒ මගේ වාහනේ ඉස්සරහට එනවා. සමහරවිට මම නරක වචන කියලා බයිනවා. නිදහසේ මට යන්න දෙන්නෙත් නෑ මේ මිනිහා යන්නෙත් නෑ. එහෙම කියලා. එහෙම නැතිනම් මොකද්ද මේ කලේ කියලා අසාධාරණයිනි කියලා එතනිනුත් කේන්ති ගන්නවා. එතකොට ඒ මිනිහගේ පාඩුව ඒ මිනිහගේ ගමන යනවා. මම අනිත් අය නිසා මම බොරුවට කේන්ති අරගෙන ආන්ගේ කේන්තිය මාව රිද්දනවා. මුළු ඇඟ පුරාම විසිරෙන පැතිරෙන ගින්නක් වගේ මේ කේන්තිය කියලා කියන්නේ. එමනම් ආන් ඒ වගේ කේන්තියක් තමයි මේ කිසිම දෙයක් නොතේරෙන මේ මිනිහට ඇති වුණේ. කවදාකවත් තේරුණාද කාටවත් හිංසාවක් කරන්නේ නැති, කාටවත් පීඩාවක් පමුණුවන්නේ නැති අහිංසකෙක් තමයි මේ පාරේ ගමන ගියේ කියලා. ඔහුට මතක් වුණේ. බිරිඳ පුනා කිව්වා ස්වාමීනි හිංසා කරන්න එපා. උන්වහන්සේ දන්නේ නැහැ මම උන්වහන්සේ පිටුපසින් ආවා කියලා. නමුත් ආපු කේන්තිය පිට කරගන්න අවස්ථාව හදාගත්තා. පින්තුනි රහතන් වහන්සේ නම. අනන්ත ගුණ තියෙන උත්තමයන් වහන්සේ නම. මොන ලෝකේ උපදින්නද මේ කර්මය සකස් කරගත්තේ? බය උපදව ගන්න. ඔය ඇත්තන්ගේ අතින් ওই වගේ දේවල් මේ සසරේ වෙලා නැද්ද? සමහර වෙලාවල් වලට සමාජයේ දකින්න කරන දේවල් නිසා අපි පව් පුරව ගන්න අවස්ථාව හදා ගන්නවා.
රටට බයිනවා, සමාජයට බයිනවා, නිඳා කරනවා, අපහාස කරනවා, අල්ලපු ගෙදර කෙනාට බයිනවා, තමන්ගේ දරුවන්ට බයිනවා, දරුවෝ අම්මලට බයිනවා, තාත්තලට බයිනවා. මේ ආදී වශයෙන් කොයිතරම් කේන්තිය ක්‍රෝධය වැඩි කරගන්නවද? කොසඹෑ නුවර එක් අවස්ථාවකදී අපේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා කොසඹෑ නුවර අහිංසක මිනිස්සුන්ට සසරින් එතෙර යන්න මඟ සකස් කරලා දෙන්න මම යන්න ඕනි කියලා. මේක දැනගන්නවා කොසඹෑ නුවර මාගන්දියා. හරි තරහයි භාග්‍යතුන් වහන්සේත් එක්ක. මොකද කරන්නේ? තමන්ට පක්ෂපාතී කොසඹෑ නුවර ඉන්න මිනිස්සුන්ට අල්ලස් දීලා, ඒ කියන්නේ මුදල් දීලා කියනවා බවත් ශ්‍රමණ ගෝතමයෝ මේ නගරෙට එහෙම ආවොත් එහෙම නින්දා කරලා, අපවාද කරලා, අපහාස කරලා, චෝදනා ගොනු කරලා බැනලා එලෝපල්ලා කියලා කිව්වා. එහෙම නින්දා කළා. දැන් භාග්‍යතුන් වහන්සේ කොසඹෑ නුවරට වැඩියා. මේ කාරණා නොදැන නෙවෙයි, දැනගෙනමයි වඩින්නේ. ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර චාරිකාවේ සිටිනවා. අල්ලස් ගස්ස මිනිස්සු ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේට අපවාද, නින්දා, චෝදනා නොඑක් අපහාස කරන්න පටන් ගත්තා. නෑ වුණා වගේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට යනවා. එක් අවස්ථාවකදී ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරනවා, ස්වාමීනි, කොසඹෑ නුවර මිනිස්සු අපට බයිනවා. ස්වාමීනි චෝදනා කරනවා. ස්වාමීනි උපහාස කරනවා. මේ වාගේ නගරයක ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න එකෙන් ඇති වැඩක් නැහැ. ස්වාමීනි අපි වෙනත් නගරයකට යමු. එහෙම මතක් කරපුවාම බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්දේ කොහේ කියලා යන්නද? ස්වාමීනි වෙනත් නගරයකට යමු. ආනන්දේ ඒ නගරයට ගියයින් පස්සේ එහෙ ඉන්නකොට එහෙ අයත් අපට බැන්නොත්, එහෙ අයත් අපට නිඳා කළොත්, එහෙ අයත් අපට ආක්‍රෝෂ පරිභව කළොත්, ස්වාමීනි එතනිනුත් වෙන නගරයකට යමු. ආනන්දේ ඒක කරන්න බැරි වැඩ. යම් තැනක ප්‍රශ්නයක් පැන නැගුණොත්, යම් තැනක අධිකරණයක් පැන නැගුණොත්, ඒ කියන්නේ ප්‍රශ්නයක් පැන නැගුණොත් එතන ඉඳලා ඒ ප්‍රශ්නේ විසඳලා වෙනත් තැනකට යන එක බොහොම වටිනවා. ආනන්දේ ලොකු යුද්ධයක් මැදට හිර වුණ හස්ති රාජේ 4 දිශාවෙන් එන හිංසා, පීඩා, කරදර, නින්දා, අපවාද, අපහාස, අවි ආයුධ, යුද රථ, කඩු දුනු හෙළි අරගත්ත මිනිස්සු මේ සිව් දිශාවෙන් මෙන හැම දෙයකින්ම යුද්ධයක් මැද ඉන්න ඇතා ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ. ආනන්දේ මමත් හරියට ආන්ගේ වගේ පෘථග්ජනයෝ කරන, දුස්සීලයෝ කරන නින්දා, අපවාද, අපහාස, නින්දා, චෝදනාවන් වලට මමත් ඒ වගේම මුහුණ දෙන්න ඕන ආනන්දේ. මම ඒ දේවල් වලට මුහුණ දිය යුතුයි ආනන්දේ. ඒ දේවල් වලට මම මුහුණ දෙනවා ආනන්දේ. බුදුරජාණන් වහන්සේ මතක් කළා. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් බලන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන මේ බුද්ධාන්තරේ ඔයගොල්ලෝ ඉපදුනා. එහෙම ඉපදුන ඔයගොල්ලන්ට තරහකාරයෝ නැද්ද? මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක අපි ඉපදුනේ. පුදුම විදිහට තරහකාරයෝ ඉන්නවා. එතකොට ඇයි අපිට තරහකාරයෝ ඉන්නේ? අපිම සසරේ වපුරගත්ත දේවල් නිසානේ. වෙන කිසි කාරණාවක් නිසා නෙවෙයි. එතකොට ඒ තරම් තරහකාරයෝ අපිට හිටියට අපිට වෛර කරන අයට දෙන්න පුළුවන් ලොකුම දඬුවම මොකද්ද? නිකන් හිතන්නේ. අපට වෛර කරන අයට අපිට දෙන්න පුළුවන් ලොකුම දඬුවම මොකද්ද? ඒගොල්ලොන්ට දෙන්න තියෙන ලොකුම දඬුවම තමයි අපිව මරලා දාන එක. වෙන දඬුවමක් නැහැ ඊට එහා තියෙන්නේ. නම්
එයා අපිව මරලා දැම්මොත් අපි එයාගෙන් මිදුණා වෙයි. මොකද ඊළඟට හම්බෙන්නේ වෙන හතුරෙක්. නමුත් පින්නතුනි මේ සසර කොයිතරම් භයානකයිද? මාරයා කියන හතුරා සසරින් එතර යනකම් අපිත් එක්ක ඉන්නවා. අද අපේ ගෙට එහා පැත්තේ ඉන්න කෙනා අපිත් එක්ක තරහයි. නමුත් ඔහු මගේ මරණින් පස්සේ මට ආයි දකින්න වෙන්නේ නැහැ. නමුත් මාරයා කියන කෙනා සසරින් එතර යනකම් මම පිටිපස්සෙන් එනවා. එහෙනම් කෙලෙස් හතුරා මහ භයානකයි. එහා පැත්තේ ගෙදර කෙනා මට හැමදාම ගහනවා, බනිනවා, නිඳා කරනවා කියලා හිතනවා වෙන්න පුළුවන්. මං ඔහුට වඩා ලොකු හිතුවිල්ලක් හිතනවා. මම මේ ගේ ඇතුළේ ඉඳගෙන හිතනවා මම මරනවා උඹව. එහෙම හිතනවා. මං ඔබේ මුළු පවුලම විනාශ කරලා දානවා. එහෙම හිතනවා. එතකොට අර හතුරුකම් කරන මිනිහට වඩා ලොකු හතුරෙක් වෙලානේ මම. බැරි වෙලාවත් වෛරය පිටින් මැරිලා ගියොත් අර කාලියක් ඉන්න වගේ. කාලි යක්ෂණිය වගේ. කොයි තරම් සංසාරික විනාශයක් Tamanට Taman කරගන්නේද? හිතන්නේ මේ කාරණා. ඉවසීම ප්‍රගුණ කරන්න. අපේ රටේ හිටියා අබේ කියලා මහතෙරුන් වහන්සේ නම. මාගම්පුරේ තමයි හිටියේ. බොහෝම දක්ෂයි ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න ගිහින් එක දවසක මාගම රෑ ඉඳලා එල්ලි වෙනකන් ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේට ලැබෙන පූජාවන් බලාගෙන ඉන්න බැරි වුණ එක භික්ෂුන් වහන්සේ නමක් නිඳා කළා. කන්දොස් කිරියාවේ බෑ. අබය රෑ එළි වෙනකන් බණ කියනවා නෙමෙයි විලාප තියනවා කිව්වා. ඉතින් කවුද මේ චෝදනා කරන්නේ? ඊරිසියාව හිතන භික්ෂුන් වහන්සේ නම. තරහින් කේන්තියෙන් ගිහිල්ලා අබේ බණ කියනවා නෙමෙයි. අබේ රෑ එළි වෙනකන් විලාප තියනවා කිව්වා. ධර්ම දේශනා නිමා වුණාම අහිංසක ශ්‍රද්ධා සම්පන්න මිනිස්සු භික්ෂුන් වහන්සේට අබේ ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කළා. පූජාව අවසන් වෙලා. දැන් මේ භික්ෂුන් වහන්සේලා දෙනමම බැනුම් අහපු ස්වාමීන් වහන්සේ, බයින ස්වාමීන් වහන්සේ දෙනම වහන්සේම ගව්වකින් දුර තියෙන තමන් වහන්සේලාගේ විහාරස්ථාන වලට යන්න පිටත් වුණා. කාරණා සඳහන් කරනවා. බැනපු භික්ෂුන් වහන්සේ, බැනුම් අහපු අබේ ස්වාමීන් වහන්සේ දෙනමම එකටයි ගව්වක් දුර යන්න තියෙන්නේ කියලා. බණ කියපු තැනින් බැහැලා ගමනාරම්භණය කළේ යම් මොහොතකද තබාපු පියවරක් ගානේ අර ඊරිසියාවෙන් නිඳා කරපු භික්ෂුන් වහන්සේ අබේ ස්වාමීන් වහන්සේට බයිනවා ඉවරයක් නැහැ. අබේ ස්වාමීන් වහන්සේ ඉවසනවා. ඉවසීම නිසා තවත් කේන්ති අරගෙන බයිනවා. චෝදනා කරනවා අසීමාන්තිකයි. දෙමන් හන්දියට ආවා. ඇවිල්ලා අබේ ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේගේ දිහාට නැමිලා මතක් කළා, "ඇවැත්නි, ඔබේ පාරේ ඔබ යන්න. මේ තියෙන්නේ මගේ පාර, මං හැරෙන තැන. මෙතනින් මං හැරලා යනවා යන්න" කියලා. යන්න ගියා. යනකොටත් ගානකටවත් යන්න නැතුව බැන භික්ෂුන් වහන්සේ ගියා. අබේ ස්වාමීන් වහන්සේ විහාරස්ථානයට ආවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඇහුණා මේ කාරණාව. ළඟට ඇවිල්ලා මතක් කළා, "ස්වාමීනි, මේසා විශාල දෙයක් වෙලත් ඔබ වහන්සේ නිහඬවම හිටියද?" කියලා ආචාර්යයන් වහන්සේගෙන් ඇහුවා. මතක් කළා, "ඇවැත්නි, මගේ කමටහන මං වරද්දගත්තේ නෑ. එක පියවරකදීවත් තබන පියවරක් ගානේ මගේ සිහිය මන් නැති කරගත්තේ නෑ. මං ඉවසුවා. මම්මයි ඒක කරන්න ඕනි. මම්මයි ඉවසුවේ" කිව්වා. පින්තුනි, මේ ශාසනය කොයි තරම් ශ්‍රේෂ්ඨයිද? භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළේ යාන් එහෙම. ඉවසීම ප්‍රගුණ කරන්න.
මුළු ලෝකෙම මට විරුද්ධ වෙලා බණී නිග්‍රහ කළයි අපහාස කළයි චෝදනා කළයි මං නිවැරදි නම් භාග්‍යවතුන් වහන්සේ මම පිටපසින් ඉන්නවා. බය වෙන්න එපා ඒ නිසා. ලෝකෙන් බැනපුවාවි. ලෝකෙම චෝදනා කරපුවාවි. පුළුවන් නම් දඩ මුගුරු අරගෙන ඇවිල්ලා මට ගහලා බැලලා දායි. නමුත් භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා මේ සසරේ හැටි නේද කියලා සසර ගැන දැනගෙන සසර තරණය කරන්න උත්සාහ කරන්න. එදා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ නිමා කරනකොට ධම් සභාවේ ඉඳපු බොහෝ භික්ෂූන් වහන්සේලා බොහෝ මාර්ගඵල අවබෝධ කරගෙන සංසාර සාගරේ තරණය කළා කියලා සඳහන් කරනවා. ඔබ සියලුම දෙනාටම ක්‍රෝධය නැති කරලා දාලා වෛරය ඊර්ෂ්‍යාව පරිගැනීම තරහව කේන්ති ගන්න එක නතර කරලා දාලා ඉවසීමෙන් මෛත්‍රියෙන් මේ ශාසනය පුරුදු පුහුණු කරගෙන සසර තරණය කරන්න. මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ සපයන්නට යෙදුනි රක්වාන පොතුපිටිය කත්ලාන පදිංචි රංජනී ජයශේකර පින්වත් මහත්මිය, චන්ද්‍රිකා ගංගාරාණි පින්වත් මහත්මිය, රේණුකා වසන්ති පින්වත් මහත්මිය, තරංගා ප්‍රියදර්ශනී මහත්මිය යන දේනිවරුන් ඇතුළු බෑනාවරුන් සහ මොනබුරු මිනිබිරියන් ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් උතුම් වරමුණු වශයෙන් සඳහන් කරන්නේ ජේ.එම්. ඇලිස් හාමු ජයසුන්දර පින්වත් මෑණියන්ට තුම්මාසයේ පිරීම නිමිති කරගෙන ඇයගේ සංසාරගාමී ජීවිතය සුවපත් කර ගැනීමට ඔබ මා රැස් කළ සියලුම කුසල් අඩුනැතුව අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ උතුම් වූ කුසල කර්මයේ සිදු කර ගන්නට යෙදුන රැස් කළ එක්කල සියලුම කුසල් එතුමිය ඇතුළු වර්ග පරම්පරායානුගත සියලු ඥාතීන් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා සිදු කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන ඔබ හැම දිනාටම මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ කර ගැනීමට නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය උදාපත් වේවා. පාරමී සම්පූර්ණ කරගෙන සංසාර සාගරයෙන් එතරටපත් වෙන්නේ මේ සියලු කුසල් ඔබට මහත් වූ ආශිර්වාදයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ, බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් මේ සියලු කුසල් අඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. සද්ධර්ම දේශනාව තුළින් මාරස් කළ සියලු කුසල් මා ප්‍රවෘජා භූමියට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද අඩුනතුව මේ කුසල් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වේවා. මුළු මහත් ලෝකේ පුරාවටම පැතිරී තිබෙන වසංගත තත්වයෙන් මුළු මහත් ලෝක ධාතුවම නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. රට ජාතිය වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය කාර්යාංශයේ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැමට රත්නත්‍රි ආශිර්වාදය උදාපත් වේවා. ඔබට මට අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් කුසලය පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං තී දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ